ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්වන අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත ඇල්ෆා ලෙස හඳුන්වන බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් ආසාදිතයින් ප්‍රදේශ රැසකින් හමුවෙයි. ඩෙල්ටා ලෙස හඳුන්වන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් වාද්දුව නිරෝධායන මධ්‍යස්ථානයකින්. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ට සහ සුදත්ත හිමියන්ටත් කොවිඩ් වැළඳෙයි. මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනෙන්. වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණීන් දෙදෙනෙකුත් ඒ අතර. වර්තමානයේ වන විට කොවිඩ් මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් හෙට දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි. සංචරණ සීමා තුලින් ජනතාව ආරක්ෂා කිරීමට රජය කටයුතු කර නැහැ. සමගි ජනබලවේගයෙන් චෝදනා. විපක්ෂය සෑම විටම කරන්නේ ආණ්ඩුව විවේචනය කිරීමයි. රාජ්‍ය ඇමති පියල් පවසයි. චීත් ඇඳගෙන සභාවට ආ මන්ත්‍රීවරයා. දේශපාලඥයින්ගෙන් රට ආරක්ෂා කරගන්න ඇල්ලේ ගුණවංශ හිමියන් ජනතාවගෙන් ඉල්ලයි. ගිනිබත් වූ MV එක්ස්ප්‍රස් නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදුවන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. තෙල් කාන්දුවක් සිදුවන බවට තවමත් නිරීක්ෂණය වී නැහැ. විදේශ මාධ්‍ය පළ කරන වාර්තා පිළිබඳ සැකයි. විශේෂ භාර රාජ්‍ය ඇමති කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ මේ වන විට වැඩි වශයෙන් පැතිර යමින් පවතින්නේ බ්‍රිතාන්‍යයේ ඇල්ෆා වෛරස් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. එමෙන්ම ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන ඩෙල්ටා වෛරසය ආසාදනය වූ ආසාදිතයෙක්ද වාතුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද දින වාර්තා කරා ලංකාවේ පහුගිය මාසය තුල B117 කියන ප්‍රභේදය ආශ්‍රිතව ජාන අනුක්‍රම මගින් තහවුරු කරා 80 දෙනෙක්ගේ රෝගය ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා කියලා. කොළඹට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව, ඒ වගේම හබරාදුව, ඒ වගේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ප්‍රධාන ලෙස වාර්තා වෙච්ච ප්‍රභේදය තමයි මේ ඇල්ෆා කියන ප්‍රභේදය. B117 කියන ප්‍රභේදය ඉංගලන්තයෙන් තමයි ඒක පටන් ගත්තේ. ඊට අමතරව අපි එක පුද්ගලයෙක්ගේ වාර්තා කරා ඉන්දියානු ප්‍රභේදය කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිත පුද්ගලෙක්ගේ ජෛව සාම්පලයකුත් අපි තහවුරු කරා. ඒ පුද්ගලයා ඇත්තටම මේ නිරෝධායනය වෙන කෙනෙක්. සමාජයෙන් හම්බෙච්ච පුද්ගලෙක් නෙමෙයි. කාලයක් තිස්සේ අපේ ලංකාවේ වැඩිපුරම පැතිරිච්ච ප්‍රභේදය තමයි B1411 කියන ශ්‍රී ලාංකීය ප්‍රභේදය. මේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය ආශ්‍රිතව පුද්ගලික වාර්තා වුණායි තිස්ස මහරාම ප්‍රදේශයෙන්. ඊට අමතරව වෙනත් කිසිවක් අපේ මේ ජාන විශ්ලේෂණ පර්යේෂණ වලට හම්බෙච්ච කට්ටියගේ තහවුරුනේ නැහැ. මීට අමතරව මේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ ඉතාමත්ම අධික මිලක් නිසා මේ හා සමානවම අපි විශේෂිත වූ PCR වර්ග තියෙනවා. එංගලන්ත ප්‍රභේදයේ විශේෂයෙන් මේ ඇල්ෆා ප්‍රභේදයේ හඳුනාගත හැකි අනුමාන කර හැකි ප්‍රභේද. කරන්න පුළුවන් PCR පරීක්ෂණ. අපි යන ඒ පරීක්ෂණත් 460ක් කල්ලි බලලා තහවුරු කරා. මේ මං ඉස්සෙල්ලා කියපු ප්‍රදේශවල අමතරව නුවර ප්‍රදේශයේත් එවැනි හම්බෙච්ච සාම්පල් වලත් මේ එංගලන්ත ප්‍රභේදයේ වාර්තා වෙන. ඉතින් නිසා දැන් දිවයින පුරා බොහෝ විට ප්‍රමුඛත්වය ගෙනලා මේ COVID-19 රෝගයට හේතු වන SARS-CoV-2 වෛරස් එක ඇල්ෆා ප්‍රභේදය B117 කියන ප්‍රභේදය ආශ්‍රිතව තමයි පැතිරලා යන්නේ. ලංකාවේ දැනට භාවිතා වෙන ප්‍රධාන මෙන්නත් වර්ග තුන, ඒ කියන්නේ Sinopharm Covilo එන්නත, Sputnik 5 එන්නත, ඒ වගේම Oxford AstraZeneca මගින් භාවිත වෙන Covishield එන්නත, මේ එන්නත් තුනම ඇල්ෆා ප්‍රභේදයට ඉතා හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිය ලබා දෙනවා. ඉතින් වැදගත් වෙන්නේ ජනතාව විදියට එන්නත් තමාගේ නියම මාත්‍රා දෙකම ලබාගෙන ඉක්මනින් ඒ ප්‍රතිශක්තිය ලබා ගන්න එකයි මේ රෝගයෙන් මිය යන එක නවත්තන්න. දැන් පසුගියදා මෙල්බන් නුවර ලොක්ඩවුන් කිරීමකට ලක් කරා. හැබැයි එතනදී මේ සොයාගත්තේ මේ ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක්ගේ ඉන්දියානු මේ ප්‍රභේදයේ හින්දා තමයි මේ සිද්ධිය ඇති වුනේ කියලා. ප්‍රවෘත්තිය යම්කිසි ආකාරයකින් නිවැරදි වීමක් සිදු යුතුයි. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපිට වාර්තා වෙච්ච ගමන් අපිත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරා. ඒ ඕස්ට්‍රේලියාවේ වාර්තා වෙච්ච පුද්ගලයා ලංකාව තුළට පැමිණි පුද්ගලයෙක් නෙමෙයි. ලංකාව හරහා අපි කියන ට්‍රාන්සිට් පැසෙන්ජර් කෙනෙක් විදිහට ගිය කෙනෙක් විතරයි. ලංකාව තුළට කිසිම විටක ඇතුළත් වීමක් වෙලා නැහැ. ඒ නිසා ලංකාව තුළ සමාජයෙන් හෝ කිසිම විටක වාර්තා වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඒක ඊටාම පැහැදිලි. ඒ සම්බන්ධයෙන් අපි තහවුරු කිරීමකුත් සිදු කරගෙන තියෙනවා. නිසා ඒක ගැන කිසිම බයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඕස්ට්‍රේලියාවේ වාර්තාගත පුද්ගලයා ලංකාව තුලින් ගිය කෙනෙක් නෙමෙයි. ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට ගිය කෙනෙක් වෙනත් රටකින් පටන් අරගෙන. සිංහල
රාව්‍ය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල් කන්දේ සුදත්ත හිමියන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර දිනක් තුළ සෞඛ්‍ය අංශ තහවුරු කර වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඒ මරණ 67ක්. තවත් කොවිඩ් මරණ 67ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. සෞඛ්‍ය අංශ මෙතෙක් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි. මෙම මරණ පසුගිය මේ මාස 17 වනදා සිට ජූනි 8 වනදා අතර කාලය තුල සිදු වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා ඉහළ ගියා. පැහැදිලිවම පේනවා දිනකට වාර්තා වෙන මරණ සංඛ්‍යාව ක්‍රමානුකූලව වැඩිවීමක් මේ මොහොතේ අපිට දකින්න ලැබෙනවා. ඒක විවාදයක් නැහැ. ඒ නිසාම තමයි මේ මරණ සංඛ්‍යාව පිළිබඳව විශ්ලේෂණය කරලා විමර්ශනය කරලා මේ මරණයට හේතු වීමට මරණයට දායක වුණු කාරණා අපිට වැළැක්විය හැකි කාරණා තිබෙනවා නම් ඒ සියල්ල නිවැරදි කිරීමට මේ වනකොට ක්‍රියාමාර්ග ගනිමිනුයි තියෙන්නේ. දිනකට වාර්තා වුණු මරණ වැඩිම සංඛ්‍යාව ලෙස කොවිඩ් මරණ 67ක් වාර්තා වුණා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමග ඉදිරියේදී මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි බව අපි කරුණු අනාවරණය කළා මීට සති දෙකකට පෙර. පේන්න තියෙනවා මේ තත්ත්වය තවත් බරපතල වෙමින් දිනකට මරණ සංඛ්‍යාව වැඩියෙන්ම වාර්තා වන දින පෙරේදට වඩා ඊයේ දිනේ ඊට වඩා ඉදිරියේදීත් අභිභවා යාමේ ප්‍රවණතාවයක් දැන් පේන්න තියෙනවා. ඉතින් මේන් අපිට පැහැදිලි වෙනවා මේ වසංගත රෝග විද්‍යා ඒකකයේ මේ නිද්‍රාශීලී ගතිය මේ සියලුම කාර්ය තුන් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පමණක් ඔවුන්ට අවශ්‍ය විදිහට සිදුවීම නිසා ඇති වෙලා තියෙන බරපතල තත්ත්වය පිළිබඳව අපි දිගින් දිගටම පෙන්වා දෙනවා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2735 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 545ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 543ක්, කළුතරෙන් 358ක්, කුරුණෑගලින් 115ක්, පුත්තලමෙන් 23ක්, කෑගල්ලෙන් 29ක්, රත්නපුරින් 73ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 127ක්, මාතරින් 83ක්, හම්බන්තොටින් 57ක්, නුවරඑළියෙන් 98ක්, මහනුවරින් 155ක්, මාතලෙන් එක් ආසාදිතයෙක්, බදුල්ලෙන් 78ක්, මොනරාගලින් 57ක්, අම්පාරෙන් 47ක්, මඩකලපුවෙන් 130ක්, ත්‍රිකුණාමලෙන් 58ක්, අනුරාධපුරෙන් 3ක්, පොළොන්නරුවෙන් 21ක්, මන්නාරමෙන් එක් ආසාදිතයෙක්, වවුනියාවෙන් 14ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙක්, කිලිනොච්චින් 23ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76ක් වාර්තා වී තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයක් සඳහාද යොමු වී ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වුණා. මේ අතර සිංහල රාව්‍ය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල් කන්දේ සුදත්ත හිමියන්ටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සුදත්ත හිමියන්ගේ රේදුරට ප්‍රථමයෙන් වෛරසය ආසාදනය වී ඇති අතර පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී සුදත්ත හිමියන්ටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි හඳුනාගෙන තිබුණේ. පූජ්‍ය මාගල් කන්දේ සුදත්ත හිමියන් පසුගියදා පූජ්‍ය ඉත්තෑ කන්දේ සද්දාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ අවමංගල්‍ය අවස්ථාවටද සහභාගී වී ඇති බවට වාර්තා වුණා. වලල්ලා විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගුලවිට දකුණ ග්‍රාම නිලධාරී වසමේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී පුද්ගලයන් 51 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුගිය 8 වෙනිදා සහ ඊයේ දින මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වුණේ. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 66060 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුල සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 10,99,092 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනේ තුල සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 6,828ක්. මේ අතර ඊයේ දිනේ තුල මෙරට පුද්ගලයන් 396 දෙනෙකුට කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර මාවතකම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාසයට අයත් වසම් 10ක ජනතාව සඳහා එන්නත් කරන වැඩසටහන අද ක්‍රියාත්මක වුණා. එම එන්නත් කරන වැඩසටහනේදී සීතාවක ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ සීතාවක ප්‍රදේශීය සභාවේ සේවකීන්ට ප්‍රමුඛතාවය නොලැබීම හේතුවෙන් එම නිලධාරීන් සහ එම ස්ථානයේ වෛද්‍යවරයා අතර තරමක උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා.
මම ඉල්ලන්නේ අපිට එහෙම අසාධාරණ කරන්න එපා. ඊට කලින් ඕනේ නම් ප්‍රාදේශීය ලේකම්තුමිට කොහොමද දෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට එකට සලකන්න. රාජ්‍ය අපහසුතාවට පත් කරන්න. ප්‍රාදේශ සභාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනා තමයි මේ පොලිමට ඉන්නේ. හැබැයි අපි තමයි ශේෂ්ත්‍රයට කියලා සියලු වැඩ කටයුතු අපි කරන්නේ. 5000 බෙදන්න ඕන, ගම් වතුර ආධාර දෙන්න ඕන, ගම් වතුර කෑම උයලා හදලා පිළලා දෙන්න ඕන. මේ ප්‍රාදේශ සභාව සියලු දෙනා තමයි එකතු වෙලා මිනිසුන්ට මහජන සේවයක් කරන්නේ. ඒ සේවය කරන අපට මේ අවස්ථාවේදී මේ අදාළ වෛද්‍යවරයා සියලු නිලධාරීන් කැමති, අදාළ වෛද්‍යවරයා කැමති නැහැ ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් දුරකථන ඇමතුමක් වෙනකම් බලා ඉන්නවා එහෙම. එහෙනම් අපට අපහසුතාවට පත් වෙලා තියෙනවා මෙහෙම නිලධාරී සියලු දෙනාම දෙවන මාත්‍රා විදීමේදී. අපි ඉල්ලන්නේ ඒ නිසි පරිදි මේ එන්නත් කිරීම ලබා දෙන්න කියලා. මේ අතර අදත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. දැනට කොවිඩ් මර්ධන කටයුතු සඳහා ඍජුව දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයන් එම කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු සූදානම් කර තිබෙනවා. දැනටමත් ඒ සඳහා ඉතා විශාල පිරිසක් කැමැත්ත පළ කර ඇති බැවින් ඒ සඳහා ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය සහ කාලය කැප කිරීමට උනන්දුවක් දක්වන රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවයේ නියුතු හෝ විශ්‍රාමලත් කාර්ය මණ්ඩලෙන් අභිමතය විමසීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. වසර දෙකක් තුළ COVID-19 මර්ධනය සඳහා වන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500ක් ලොව රටවල් 100කට ලබා දෙන බව අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඉන් මාත්‍රා මිලියන 200ක් එම වසර තුළ ලබා දෙන බවයි අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ඉතිරි මාත්‍රා 300ක ප්‍රමාණය 2022 වසරේ ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා. දුප්පත් රටවල එන්නත්කරණය ඉහළ නැංවීම මෙහි අරමුණ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිය දුහරයට පත්වීමෙන් පසු පළමු විදෙස් සංචාරයේ නිරත වන අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් බ්‍රිතාන්‍යයට ළඟාවීමෙන් පසු මේ බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් එන්නත් මාත්‍රා මිලියන 500ක් ලොව රටවල් 100කට ලබා දීම සම්බන්ධයෙන් දවල මන්දිරය මෙතෙක් සැලසුම් කර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ. කොවිඩ් අවධානම හේතුවෙන් වසා දැමුණු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අද රාත්‍රී සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් විවිධ සංචලන සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය අද මධ්‍යම රාත්‍රී 12 සිට විවෘත කිරීමටයි වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ. COVID-19 වෛරස ව්‍යාප්තිය අවධානම සැලකිල්ලට ගනිමින් පසුගිය මාස 27 වනදා සිට මෙල්බන් නුවර වසා දැමුණු අතර ඉන් පුද්ගලයන් මිලියන 5ක පමණ පිරිසකට බලපෑම් එල්ල වුණා. මෙන්න දැන් අප වෙත ලැබුණු විශේෂ පුවතක්. එළඹෙන 14 වනදා අලුයම 4ට සංචලන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් මේ මොහොතේ නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එබැවින් මේ මොහොතේ පැතිර යන විවිධ අසත්‍ය ප්‍රචාරවලට නොරවටන ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රට විවෘත කිරීම පිළිබඳව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පස්වරුවේ පාර්ශව රැසක සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව හෙට දිනේදී රට හමුවේ දැනුම් දීමට සූදානම් බවයි යුද හමුදාපතිවරයා සියත ප්‍රවෘත්ති අංශය සමග වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එම පුවත නැවතත් එළඹෙන 14 වනදා අලුයම 4ට සංචලන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් මේ මොහොතේ නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එබැවින් මේ මොහොතේ පැතිර යන විවිධ අසත්‍ය ප්‍රචාරවලට නොරවටන ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. රට විවෘත කිරීම පිළිබඳව සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පස්වරුවේ පාර්ශව රැසක සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අනුව එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව හෙට දිනේදී රට හමුවේ දැනුම් දීමට සූදානම් බවයි යුද හමුදාපතිවරයා සියත ප්‍රවෘත්ති අංශය සමග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති කාලවකවානුවක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට විශ්වාම වැටුප් ලබා ගැනීම සඳහා අද හෙට සහ අනිද්දා යන තෙදින මූල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල විවෘතව තැබීමට පියවරගෙන තිබෙනවා. මේ අතර එළඹෙන සතියන්තය තීරණාත්මක බැවින් එම කාලය තුල සංචරණ සීමා උල්ලංඝනය කරමින් සාද පවත්වන අය සොයා අද සිට විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කරන බවයි යුද හමුදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. දිවයිනම ආවරණය වන පරිදි පනවා ඇති සංචරණ සීමා හමුවේ විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන් හට සිය විශ්‍රාම වැටුප ලබා ගැනීම වෙනුවෙන් අද හෙට සහ අනිද්දා යන තෙදින දිවයින පුරා මූල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල විවෘත කර තැබීමට පියවරගෙන තිබෙනවා. මෙහිදී සිය විශ්‍රාම වැටුප ලබා ගන්නා පුද්ගලයන් හට අවසර පත්‍රයකින් තොරව විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතන වෙත හෝ තැපැල් කාර්යාල වෙත යාමට අවස්ථාව ලබා දී ඇති අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට යන පුද්ගලයන් සිය විශ්‍රාමික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත හෝ දුරකථනය වෙත එවා ඇති කෙටි පණිවිඩය සංචරණ අවසර පත ලෙස භාවිත කළ හැකි. එමෙන්ම සිය විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යන පුද්ගලයන් හට තම නිවසේ සිට මූල්‍ය ආයතනයට හෝ තැපැල් කාර්යාලය වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරනු ලබන අතර ඒ වෙනුවෙන් දිවයින පුරා බස් රථ 2750ක් පමණ යොදා ගනිමින් විශේෂ බස් රථ සේවාවක්ද ක්‍රියාත්මක කර ඇති අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා යන පුද්ගලයන් හට නොමිලේ ප්‍රවාහන පහසුකම් මෙමගින් සලසා දී තිබෙනවා. මේ අතර වවුනියාව ශාන්ත සොලයි ප්‍රදේශයේදී වවුනියාව නොච්චියා මොටේ කලාප බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හට කිසියම් පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ පුද්ගලයා එම අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවට පොලිසිය විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. පහර කැමට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර පලාගිය සැකකරු සොයා කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. මේ අතර කොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත් වූ බව කියන විදේශික ජාතිකයින් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික අපමත මුදා හැර තිබෙනවා. COVID-19 මර්ධන කටයුතු වල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ට පරිභව කිරීම පහර දීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන අයට අත්අඩංගුවට ගන්නා ලෙස සාද උත්සව සංഭാෂණ පවත්වන අය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගෙන ඒ අය සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස හෙට සිකුරාදා දිනයේ ඉන්පසු නැවතත් සතියන්තය උදා වනු ලබනවා. මේ සතියන්තය තුල පුද්ගල ක්‍රියාකාරකම් කණ්ඩායම් හැටියට එකතු වීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ බුද්ධි මෙහෙයුමක් හෙට දිනේ සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. සමහර විට මේ සතියන්තය තීරණාත්මක සතියන්තයක් වීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා සංචරණයේ 100%ක්ම සීමා කරමින් ජනතාව කටයුතු කළ යුතුයි. මේ අතර සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත්ව සිටින දැදිගම බෙලිගල ප්‍රදේශීය අසරණ පවුල් 300ක් සඳහා වියලි සලාක බෙදා දීම බෙලිගල දෙමටළුව ශ්‍රී වජිර සංශාරාමේ විහාරාධිපති හිමියන්ගේ සහ පොලිසිය ඇතුළු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබුවා. එමෙන්ම බොරලැස්ගම පොලිස් වසමේ බෙල්ලන්විල කොට්ටාසේ සිය ජීවනෝපාය අහිමිව සිටින ජනතාව හට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සලක මළු බෙදා දීමද ප්‍රදේශීය ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරුණා.
පානදුර පොලිස් බල ප්‍රදේශයේ ජංගම අලෙවිකරුවන් හට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සංචලන සීමා පැනවීමෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හරහා මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන්. අපි අද පාරේ දකින්නේ නැත්තේ පොදු ප්‍රවාහන සේවය විතරයි. පෞද්ගලිකංශයේ සේවය කරන මිලියන 4න් මිලියන 3.5ක් විතර අද රැකියාවට යනවා. එතකොට මේ සංචරණ සීමා හුදු වෛද්‍ය බලධාරීන්ගේ සෞඛ්‍ය බලධාරීන්ගේ වෙච්ච බලපෑම මත ජනාධිපතිතුමා ගත තීන්දුවක් විතරයි අපිට වෙන නිසා කොරෝනා වසංගතය මේ සංචරණ සීමා පනවන්න පෙර තිබිච්ච තත්ත්වය අද තිබිච්ච තත්ත්වය අතර වැඩිවීමක් තියෙනවා. ආසාදිතයන්ගේ වැඩි 112කින් වැඩි වෙලා තියෙනවා. මරණ ප්‍රමාණය 128කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙවැනි සන්දර්භයක් තුල රජය ජනතාව ආරක්ෂා කිරීම නොව මේ ආර්ථිකයේ යම්කිසි හුස්මක් ගන්න අවශ්‍ය විදියට මේක පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි කනගාටු වෙන්න ඕන අපේ රටේ සතියක් රටවහලවිල්ලා රටේ ජනතාවගේ මේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි තරමට අපේ ආර්ථිකය කුණු කරගෙන අපේ ආර්ථික විනාශ කරගෙන පහුගිය කාල සීමාවේ දීපු ටෝක්ස් වලට උත්තර හොයාගන්න මම හිතන්නේ ජනතාව බිල්ලට දීලා තියෙනවා ආණ්ඩුව. ඒකෙන් ජනතාව බේරගන්න කිසි විකල්පයක් නැහැ. අපි දැක්කා නෙමෙයි එන්නත් වලට කරලා තියෙන දේවල්. දැන් ඉස්සරේනිකා එන්නත් නෑ කිව්වට දැන් කුණු කොට වලින් ගන්න. එන්නතක බා ගන්න තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා පෝලිං වලින් දෙන කටයුතු කරන්න හදනවා. හැබැයි මේ ආණ්ඩුවේ අත්නෝමතික වැඩ පිළිවෙල නිසා එන්නත් අද දැන් කසල කොටකට දාලා ඒ කසල කොට වලින් අරගෙන ඇවිල්ලා කියන මේවා හරි අපිට විඳින්න කියලා. ඉතින් අපිට හරි කනගාටුයි මේ ආණ්ඩුවේ මේ හැසිරීම නිසා. මෙහෙම සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන අහිංසක සුළු සේවකයන් කියන්නේ අපිට මේ ඉතුරු වෙලා බෝතලේ දින් ටික හරි විදලා දාන්න අපේ නාතින්ට අපට. එහෙම කරන තැනටපත් වෙලා තියෙනවා. සංචරණ සීමා පැනවීම තුළින් කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද දින වෙනකොට ලංකාවේ COVID-19 පෙළෙන රෝගීන් 2,13,396යි. ඒ වගේම අද වෙනකොට COVID-19 මරණ සංඛ්‍යාව 1,910කට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ රාජ්‍ය විසින් දැන් සංචාරණ සීමා යොදවලා තියෙනවා COVID ව්‍යාප්තිය සීමා කරන්න. නමුත් අද වෙනකොට මරණ සංඛ්‍යාව 780ක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලිව පේන්නේ මේ ආණ්ඩුව විසින් කරන මේ සංචාරණ සීමාත් ඇත්තම ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ලංකාවට ලැබිලා නැහැ. මේ ආණ්ඩුව හැම පැත්තකින්ම ෆේල් වෙලා තියෙනවා. අද රටේ ජනතාව කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන අවස්ථාවේදී ආණ්ඩුවට මේකට මුහුණ දෙන්න හරිම වැඩසටහනක් නැති බව දැන් මුළු රටේ ජනතාවම දන්නවා. ඒ වගේම අද රෝහල් වල ගත්තොත් අද රෝහල් වලත් දැන් කොවිඩ් පොකුරු ඇති වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේකට ආණ්ඩුව කෙලින්ම මේ මරණ සංඛ්‍යාවට වග කියන්නට අවශ්‍යයි. හරි ලොක්ඩවුන් එකක් කරන්න නැතුව රටේ ජනතාවගේ මනස සලස්සන්නට සංචරණ සීමා දැම්මට මදි. විපක්ෂය විසින් වත්මන් ආණ්ඩුව නිරන්තරයෙන් විවේචනයට ලක් කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ වන විට විපක්ෂයේ කණ්ඩායම හැම මොහොතකදීම අසුභවාදී විදියට මේ ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුවේ නායකත්වයේ පිළිබඳව දැඩි විවේචනයකට ලක් කරන හැම අවස්ථාවකදීම එනිසා අපට පැහැදිලිවම කියන්න තියෙන්නේ සාම්ප්‍රදායික විපක්ෂය කියලා අපි හැම අවස්ථාවකදීම හඳුන්වන්නේ හොඳ දෙයටත් නරක දෙයටත් සියල්ලටම විරුද්ධ වෙන විපක්ෂයක් තමයි ඉතිහාසයේ ඉඳලා අපි දැකලා තියෙන්නේ. අන්න එවැනි අවස්ථාවකදී වර්තමානයේ මං හිතන්නේ ඒක බොහොම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ආකාරයක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම අද සිදු කරන්නේ. අද විපක්ෂයේ මොන විදියේ චෝදනා ඉදිරිපත් කරත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සියලු අභියෝග වලට මුහුණ දෙමින් මේ රටත් ජනතාවත් ඉතාමත්ම ඉහළ මට්ටමට ගෙනීමට මහ දැවැන්ත උත්සාහයක යෙදෙනවා. එනිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ හැටියට විශේෂයෙන්ම සුවිශේෂී කාරණා කීපයක් මේ වෙන විට ඉටු කරලා තියෙනවා. ඒ වගේම මේ මාසයේ
ඉටු කරන්නට සියලු පසුබිම නිර්මාණය කරලා තියෙනවා. පසුගිය කාලේ මේ රටේ ජනතාවට සජිත් ප්‍රේමදාස මහත්තයා එන්නත් ලබා දෙන්නවත් සැබෑ ඖෂධයක් ලබා දෙන්නවත් කටයුතු කරේ නැහැ. එතුමා හිතින් හදාගත්ත එක එක උපදේශකයන්ගෙන් ලබාගත් උපදෙස් අනුව ලෙඩට බෙහෙත වෙනුවට හරි බෙහෙත එන්නත දෙනවා වෙනුවට එතුමා කිව්වේ පැකනිල් දුන්නා නම් සියලු දෙනාට හොඳ වෙනවා කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි එතුමාලා පහුගිය කාලේ රටේ ජනතාව අමාරුවේ දාන විවිධ දේවල් කිව්වා. නමුත් අපි ආණ්ඩුවක් විදියට පසුගිය කාලේ ලෝකයේ පිළිගත්ත මේ එන්නත්කරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ගමන් තවත් එන්නත් විශාල ප්‍රමාණයක් රට තුළ ලබා දීලා බෙදා හරිමින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ බලාපොරොත්තුව මේ වර්ෂය අවසාන වෙනකොට සෞඛ්‍ය අංශ උපදෙස් දෙන පරිදි ජනගහණයෙන් ඒ අවශ්‍ය 60%කට ආසන්න ප්‍රමාණයකට මූලික වශයෙන් මේ එන්නත මේ ආශ්‍රය දෙන. ඉතිරි ටික වර්ෂයේ මුල අපි ලබා දීමේ කටයුතු කරනවා. ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට විදේශ මාධ්‍ය ඡායාරූප කිහිපයක් නිකුත් කරමින් පුවතක් පළ කර තිබෙනවා. කෙසේ නමුත් අප ඒ පිළිබඳ සිදු කළ විමසීමකදී විශ්ව භාර අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ එවැනි තෙල් කාන්දුවක් නිරීක්ෂණය නොවන බවයි. මේ අතර එම පුවත පළවීමෙන් අනතුරුව තෙල් කාන්දුවක් සිදු වී ඇද්දැයි පරීක්ෂා කිරීමට මීපා ආයතනය අද නෞකාව සමීපයට ගොස් ජල සාම්පන ලබාගෙන තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ඇතුළු බහලුම් 1486ක් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ වරාය ආසන්න මුහුදේදී පසුගිය 20 වනදා ගෙනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වී අදට සති 3ක් ඉන්දියාවේද සහය ඇතුව ගින්න පාලනයෙන් පසු ගැඹුරු මුහුද වෙත නෞකාව රැගෙන යන අවස්ථාවේදී අඩක් මුහුදුබත් වූ නෞකාවේ 80%ක ප්‍රමාණයක් මුහුදුබත්ව පවතිනවා. මේ අතර සති 3කට පසුව නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වී ඇති බව සැටලයිට් තාක්ෂණය ඔස්සේ ඡායාරූප කිහිපයක් නිකුත් කරමින් විදේශ මාධ්‍ය තහවුරු කළා. ඒ අනුව නැවෙන් තෙල් කාන්දුවක් සිදු වී ඇති අතර එය මීටර් ගණනාවක් දුරට විහිදී ඇති බව එම සැටලයිට් ඡායාරූප හරහා විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. මේ අතර විදේශ මාධ්‍ය සිදු කරන එම ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. මම මීපා ආයතනයේ සභාපතිතුමියට කතා කරා. එතුමිය කිව්වා එතුමියටත් ඒ වගේ තොරතුරක් වාර්තා වෙලා තිබෙනවාත් ඒ වගේම ඒවයි සාම්පල් ගන්න කණ්ඩායමක් යොමු කරලා තියෙනවා. ඒක අරගෙන පරීක්ෂා කරලා තමයි අවසාන වශයෙන් තීන්දුවක් දෙන්න වෙන්නේ. ඒ වගේම එහෙම තෙල් කාන්දුවක් වෙනවා නම් ඒක වළක්ව ගන්න, ඒ වන හානිය අවම කරන්න ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්න මීපා ආයතනය මේ වන විට ඒ අදාළ අංශත් සමග සාකච්ඡා කරලා සූදානමින් ඉන්න බවත් සභාපතිතුමිය මා වෙත දැනුවත් කරා. ඒ වගේම මේ සිදුවුණු හානිය සහ වෙන්න තියෙන හානිය තක්සේරු කරන්න දැන් කටයුතු කරනවා. මේවා නිකන් මිලියන ගාණෙන් බිලියන ගාණෙන් මේ හානිය තක්සේරු කරන්න පුළුවන් කියලා මං හිතන දෙයක්. අද නෙමෙයි තව අවුරුදු 20කින් 30කින් පවා මේකේ බලපෑම අපිට එන්න ඉඩ තියෙනවා මේ තවදුරටත් මේ ඇති වෙන විනාශයන් එක්ක. ඒ වගේම මේ නැවේ සමාගම් දෙකක් මාස 3කට පාවිච්චි කරන ප්‍රමාණය ගෙනල්ලා තමයි ප්ලාස්ටික් මේ දැවැන්ත ප්‍රමාණයක් මූදු වෙල්ලට දැන් එකතු වෙලා තියෙන්නේ. දැන් රටට මේ වගේ සමාගම් දෙකක් ගෙන ආපු ප්‍රමාණය මෙච්චර නම් මේ වගේ සමාගම් 8ක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒතකොට වාර්ෂිකව මොනතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් එනවද කියන එක පිළිබඳව ඔබට වැටහෙනවා ඇති. මේ අතර නෞකාවෙන් තෙල් විසිරීමක් සිදු වී ඇද්දැයිද පිළිබඳව සොයා බැලීමට අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නෞකාව සමීපයට ගොස් තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් එවැනි තෙල් කාන්දුවක් සිදුවනවාද නැද්ද හෝ එහිවත්මන් තත්ත්වය විමසීමට අප සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ බලයලත් නිලධාරීන් කිහිප දෙනෙකුම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔවුන් දුරකථනයට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. මේ අතර වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ මෙලෙස අන්තර්ජාලය ඔස්සේ නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව ගැටලුවක් පැන නගින බවත් එවැනි තෙල් පැල්ලමක් දක්නට නොලැබෙන බවයි. මේ සිද්ධිය මේ විදිහට වාර්තා වුණාට පස්සේ විදේශ මාධ්‍යයක අපි මේ නැව වටා නැංගුකම් දාලා තියෙන නැව් 5කින් ඉන්දියන් කොස්ට් ගාඩ් එකේ නැව් දෙකකට අපේ නාවික හමුදාවේ නැවකටත් ඒ වගේ වරාධිකාරී නැවකට සහ එම සමාගමටමයි තවත් නැවගෙනුත් ඇහුවා මෙහෙම කාන්දුවක් ඒගොල්ලන්ට පේනවද කියලා. ඒ හැමෝම කිව්වේ එහෙම තත්ත්වයක් ඒගොල්ලන්ට නම් පේන්නේ නැහැ කියලා. ඒ නිසා මෙහි නිර්වදිතාව ගැන අපිට විශාල ගැටලුවක් තියෙනවා. මේ අතර නැවෙහි තාක්ෂණික උපකරණයක් ලෙසට සැක කළ හැකි කිලෝ 250ක් පමණ බර ඇති යකඩ බෝයාවක් කළුතර මොරගල්ල ප්‍රදේශයට ගොඩගසා තිබියදී හමුව තිබෙනවා. මේ අතර තවත් මියගිය කැස්බෑවෙකු අම්බලන්ගොඩ රන්දොඹේ වෙරළ තීරයට මෙලෙස ගොඩගසා තිබුණා.
එමෙන්ම නෞකාවෙන් සිදු වූ දිහිවර ගැටලු පිළිබඳව අද සමස්ත ලංකා පොදු දිහිවර සම්මේලනය මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. මේ නැවගිරි ගැනීමත් සමගම සාගරයේ ආශ්‍රිතව රැකියා නියුතු දීවර ප්‍රජාව ඇතුළු වෙනත් ප්‍රජාවන්ට සිදු හානිය පිළිබඳව විශ්ලේෂණාත්මක තක්සේරුවක් මේ මොහොත වෙන විටත් සිදු කළා නැහැ. ආණ්ඩුව ආරම්භයේ සිට ගත්තු ක්‍රියාමාර්ග පිළිබඳ අපිට සැකයක් තියෙනවා. ඒ වගේම තමයි නැව ගිනි ගැනීමෙන් පසුව පශ්චාත් සිදුවීම් පිළිබඳව අනුගමනය කරන නිද්‍රාශීලී ක්‍රියාපිළිවෙත පිළිබඳවත් අපිට දැඩි සැකයක් තියෙනවා. ඕන් සූදානම් වෙන්නේ මේ කාලේ වැලි තලාවට යට කළා ප්‍රශ්න ටික අමතක කරලා දාන්න. දැන් මේ මොහොත වෙන විට සති 3ක් ගත වෙනවා. දීවර ප්‍රජාවට Tamanට කර කියා ගන්න දෙයක් නැහැ. මූදු යන්න විදියක් නැහැ. රටේ ජනතාව සැකයෙන් සංකාවෙන් ඉන්නේ. සැක සංකා ඇති වෙන එක ජනතාව සාධාරණ දෙයක්. හැබැයි ආණ්ඩුව මේ මොහොත වෙන විටත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් තුලින් මේ සම්බන්ධව සැක සංකායත් නම් දුරු කරන්න. ඒ වගේම තමයි දීවර ප්‍රජාවට නැවත මූදු යන අවස්ථාව, Tamanගේ රස්සාවට යන්න තියෙන අවස්ථාව උදා කර දෙන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. එසේ වැඩපිළිවෙලක් හදලත් නැහැ. මේ කාල සීමාව තුල ඔවුන්ගේ ජන ජීවිත ආරම්භ කිරීමට තරම් ආදායම් මාර්ගයක් ඇත්තේ නැත. මෙන්න දැන් අප වෙත ලැබුණු පුවතක්. අද දිනේදී මෙරටින් තවත් COVID-19 ආසාදිත රෝගීන් 2142ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කොළඹ නගරයේ රජය සතු වටිනා ඉඩම් සහ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විදෙස් සමාගම් වෙත ලබා දීමේ සෙලෙන් දිවා වැඩපිළිවෙලට රටේ සමස්ත ජනතාව සිය විරෝධය පළ කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. මේ අවස්ථාවේ රජය සෙලෙන් දිවා නමින් පෝට් සිටි එක යටතේ සමාගම් 3ක් පිහිටුවලා අපේ රජයේ සතු ආයතන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ ගපුර් ගොඩනැගිල්ල යෝග්වීදියේ රජයට අයත් ගොඩනැගිලි විදේශ අමාත්‍යාංශෙත් පිහිටි ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ල පොලිස් මූලස්ථානය චතම් වීදියේ පිහිටුවා තිබූ FCID එක තිබුණු ගොඩනැගිලි සංකීර්ණය ඒ වගේම හිල්ටන් හෝටලේ සහ ඊට අයිති නිවාස ඒ වගේම වාසන් හෝටලය ඒ වගේම වෝටර්ස් එජ් හෝටලය ඇතුළු අක්කර 200ක භූමි භාගය ඒ වගේම ඊට යාබද අක්කර 200 පමණක් නෙවෙයි තවත් ගොඩනැගිලි රාශියක් ඒ හිත පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය කොම්පැනියේදී පොලිසිය පොලිස් ක්‍රීඩාංගණය පොලිස් නිවාස සංකීර්ණය ඒ වගේම ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා ක්‍රීඩාංගණය සිනමන් ලේක් සයිඩ් එක MOD සයිබර් ඔපරේෂන් කියන මේ සියලු මේ රජයේ සතු ආයතන මේ ශ්‍රී ලංකා එක යටතේ ආයතන සමාගම් කීපයක් පිහිටුවලා කටයුතු කරන්න තීරණය කළා තිබෙනවා. මේ දින ටිකේම මේ පිළිබඳව අපි ඊටාම සූක්ෂමව හොයලා බැලුවා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. එහෙම බැලුවහම සමාගම් 3ක් මේ යටතේ පිහිටුවල කම්පැනි වගේක් හදලා මේ රාජ්‍ය දීපල ඒවට පවරගෙන ක්‍රියාත්මක කරන්න හදනවා. මේක ඊටාම භයානකයි. අවුරුදු 2500ක ඔප්පුවක් තියෙන මිනිස්සු හැටියට මේ රාජ්‍ය දීපල ජනතාව සතු දීපල මේවා එක ආකාරයට අලෙවි කරන්න වෙන්දේසි කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මට කනගාටුයි මේ රටේ විපක්ෂයෙන් එක පක්ෂයක් පමණයි මේ පිළිබඳව තරමක් හෝ කතා කරන්නේ. විශාල සංවේගයක් තියෙනවා. අපි පසුගිය රජයට විරුද්ධව කතා කළේ මේවා පිළිබඳව. රාජ්‍ය දීපල මේ ආකාරයට හසුරවන්න ඉඩක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ ජනතාව මේවට විරුද්ධව කටයුතු කළ යුතුයි, කතා කළ යුතුයි, සටන් කළ යුතුයි කියන එක මම පැහැදිලිව කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වට කරගෙන ඉන්න ඇතැම් නිලධාරීන් මේ තනකොළ ගහ පෑගිලා නැති, කුරුම්බ ගෙඩියක් කට තියලා බීපු නැති, ගහක මලක් නෙලලා පූජා කරපු නැති, අතින් බත් ටිකක් කාපු නැති පිරිසක් ඉන්නේ. ටයිකෝට් කාර්යෝ ටික ඉංග්‍රීසියෙන් කතා කරන ඉංග්‍රීසියෙන් හිතන ටයිකෝට් කාර්යෝ ටිකක් අස්සේ රිංගලා ඉන්නවා බෝනගේන් කාර්යෝත් පාත් පයින්ඩර් කාර්යෝත් මේ තමයි හෙනේ අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ සියලු දේශපාලන පක්ෂ මහා හානියක් මේ රටට සිදු කරගෙන යනවා මොන පක්ෂය ආවත් දැන් අපිට දේශපාලනඥයන්ගේ රට ආරක්ෂා කරගමු කියන එකට අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. පවතින පොහොර හිඟේ හමුවේ පීඩා විඳින තවත් ගොවීන් පිරිසක් පිළිබඳව එප්පාවල අදිරාණීගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. රසායනික පොහොර භාවිතය ඉවත් කර කාබනික පොහොර භාවිතය මෙරට තුළ ස්ථාපිත කිරීමට රජයක තීරණය හමුවේ දෙවයින පුරා විහිදී සිටින ගොවි ජනතාව හට මහත් ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වුණා. ඒ ඔවුන්ගේ වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර හිඟවීම හේතුවෙන් මේ පිළිබඳව දිනෙන් දිනම දෙවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. මහවැලි එච් කලාපයට අයත් අදිරාණී ගම ප්‍රදේශයේ ගොවීන්ද පවතින පොහොර හිඟේ හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. එම ගොවීන් මැසිවිලි නගන්නේ සිය වගාවන් මේ වන විට පළදාව ගත
නොහැකි මට්ටමට පත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිප්පාවල ප්‍රදේශයේ ගොවි සංවිධානවල සභාපතිවරුන් මෙලෙස අදහස් පළ කළා. පොහොර ලේකම් කාර්යාලය සහකාර ලේකම්තුමාත් එක්ක කතා කරපුවාම අපිට දැනගන්න ලැබෙනවා. හැබැයි පොහොර රජයේ කබඩවල නැහැ කියලා. හැබැයි ඒතර හැමතිම කොහේ තියෙන එකක් ගැනද කියන්නේ විදේශ රටවල තියෙන ඒවා ගැනද කියන්නේ කියන එක අපි දන්නේ නැහැ. මහා ඛේදවාචකකට ලක් කළ මිනිස්සු හඬා වැළපෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ හඬා වැළපීම මරණය කරා තල්ලු මේ තියෙන්නේ. මේ කොරෝනා වසංගතය ඇතුලේ අපේ ජීවිත අපි ආරක්ෂා කරන අපි ගෙවල් වලට ඇඳලා උඹට ගිහලා ගොවිතැන් කරන. හැබැයි ඒ කොරෝනා වසංගතය ඇතුලේ ආරක්ෂා වෙනවා වෙනුවට අපිට දැන් පාරට බහැලා අපිට පොහොර දියල්ලා කියලා පාලකයන්ට හඬා වැළපෙන තත්ත්වයට අපි පත් කරලා තියෙන්නේ. ඒ හින්දා අපි රටේ ජනාධිපතිවරයන් ඉල්ලා වෙනවා. කුසිකාර මමාත්‍ර පට්ටබරු පාර්ලිමේන්තුව කියන්නේ නැත්නම් ඇවිල්ලා මහ පොළොට ඇවිල්ලා කියන. අපි මේ බොරු කියන අපි අත්අඩංගුවට ගන්න. අපි කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි තැනක යූරියා මිටියක්, TSP මිටියක්, MOP මිටියක් ගන්න තැනක් නැහැ. මේ අතර වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ පොහොර මිටි 500ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා. පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගොවි සංවිධාන කිහිපයක් එකතුව ගොවීන්ට මෙලෙස වැඩි මිලට පොහොර අලෙවි කිරීමට කටයුතු යොදා තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමන් ඉල්ලනවා මේ මහ කන්න මේ වගා කරපු යල් කන්නට එතුමාලා අපි ඉල්ලපු පොහොර ටික ලබලා දෙන්න ඊට පස්සේ ඕන කුඩුතියක් කරගන්න ඊට පස්සේ අපිට උමනා ගොවිතැන අපි කරගන්න. අපිට කරන්න පුළුවන් අපි කාබනික පොහොර වගාවට යන්නේ අපි අක්කරයක් වගා කරගෙන අපේ පවුලේ කන්න ටික අපි නිෂ්පාදනය කරගන්න. බල ඕන රටකින් ගෙන්න ගනින් කියන තැනට අපි එනවා. එමෙන්ම තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් සඳහා පොහොර ලබා දෙන බවට පවසමින් රුපියල් 1500ක මුදලක් ලබාගෙන රිසිට් පතක්ද ලබා ගත්තද අදාළ බලධාරීන් පොහොර ලබා දීම සඳහා පැමිණ නොසිටි බැවින් එම ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වුණා. එම ගොවීන් ඉල්ලා සිටින්නේ ලබන කන්නේ සිට ස්වාභාවික පොහොරවලට යොමු වනතුරු මේ කන්නේ සාධාරණ මිලට හිඟයකින් තොරව පොහොර ලබා දෙන ලෙසයි. දැන් අපේ කුඹුරු මැරෙනවා 140ක්වත් අපිට මේ පාර අස්තන්න ගන්න බෑ. එතකොට රටට හාල් නැහැ. කවුද දැන් බත සපයන් වෙන්නේ පිට රටුනේ. එතකොට මේ ගේනේ වගේ කාබනික පොහොර තියනවාද මිශ්‍ර පොහොර තියනවාද කියන අපි දන්නේ නැහැනේ. මේකට මේ කන්නට අපි සාධාරණයක් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. පොහොර දුන්න අයට 50%කට විතර සම්පූර්ණ දීලා තියෙනවා. ඊට අනිත් අයට පොහොර මිටිය දීලා තියෙනවා දෙක දීලා තියෙනවා. හරි. එතකොට පොහොර හම්බෙච්චම නැති මිනිස්සු ඉන්නවා. අපිට එතකොට මොකක්ද මේකේ තේරුම කියලා අපි අහන්නේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය අංශයේ 100කට අධික සෞඛ්‍ය සේවාවලට අයත් සෞඛ්‍ය සේවකයන් 75000කට අධික පිරිසක් හෙට දිනේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සමග සිදු කරන ලද සාකච්ඡාවේදී ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකයන් ස්ථිර කිරීම හැර අනිකුත් ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාර හිමි නොවීම හමුවේ හෙට දිනේ සිදු කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඒ ආකාරයෙන්ම සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. ඒ අනුව වෛද්‍ය සේවාව සඳහා මාසකට රුපියල් 41220 සිට 78120 දක්වා වූ 78%ක අමතර දීමනා වැඩි කිරීමට සාපේක්ෂව වෛද්‍ය නොවන අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා සාධාරණ දීමනාවක් ලබා දීම කොරෝනා මර්ධනය කිරීමට බාධාවක් වී ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දීමනා කප්පාදු කිරීම සහ දීමනා විෂමතාවයන් ඉවත් කිරීම කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට අදාළ නිශ්චිත විසඳුමක් නොලැබීම යන අවශ්‍යතා සම්පූර්ණ නොවීම පිළිබඳ රාජ්‍ය අවධානය යොමු වන තෙක් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර ඒ අනුව හෙට දිනේ පෙරවරු 7 සිට මධ්‍යහන 12 තෙක් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් සමස්ත ලංකා සුව සේවා සංගමය අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඉදිරිපත් කරලා තියෙනවා ඉල්ලීම් 11ක් ඉදිරිපත් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයට සාකච්ඡා පවත්වලා තියෙනවා විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ඒ වගේදී 2019 සාකච්ඡාවෙන් අපිට එකඟ වෙලා තියෙනවා ඉල්ලීම් ලබා දෙනවා කියලා මේ වෙනකොට සෞභාග්‍ය දක්ම ආණ්ඩුවත් යහපාලන ආණ්ඩුව වගේම බොරු කරමින් ඉන්නවා අපි රවට්ටමින් ඉන්නවා විවිධ ශ්‍රේණි වලට විවිධ වරප්‍රසාද වරදාන දෙන ගමන් අනිකුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් විශේෂයෙන් අමතක කරමින් ඉන්නවා රෝහල් තුල වෛද්‍ය කාර්ය මණ්ඩලය වගේම හිත කාර්ය මණ්ඩලය වගේම රෝගී සත්කාර සේවයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එයාගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා තමයි මේ සටන ආරම්භ කරලා තියෙන්නේ. මේ කියන්න ක්‍රියාමාර්ග වලට අහුම්කම් දීලා මේවට උත්තර දෙන්නේ නැත්නම් මේ වෙනකොට වෘත්තීය සමිති පෙළ ගැහිලා ඉන්නවා විවිධ ක්‍රියාමාර්ග අරගෙන ඉන්නවා. ඒ ක්‍රියාමාර්ග සියල්ලක් සමග එකතු වෙලා ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග දක්වා අඛණ්ඩ වර්ජන දක්වා වුණත් යන්න පුළුවන්. දැන් third eye විශේෂාංගය. Third eye.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උණුවතුරලෙන් පිහිටා තිබෙන කන්‍ය ප්‍රදේශයේ ඉලුප්පුකුළම වැව ආසන්නයේ පිහිටා තිබූ විශාල කන්ද වසර ගණනාවක පමණ සිට පස් බවට පරිවර්තනය වෙමින් පස් කැපීමක් සිදුවනවා. අද වන විට එම මාර්ගයේ පිහිටා තිබෙන සීමාව අඩි 25ක් 30ක් පමණ ප්‍රපාතයකට මෙම පස් කන්ද මාර්ගය ආසන්නයේම යන්ත්‍ර යොදා කපා තිබෙනවා. එම කන්දට දකුණු පසින් වන්නට පිහිටා තිබෙන ගම්මානයකට පිවිසෙන මාර්ගයද අවහිර වනසේ මෙම කැණීම් සිදුවෙමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. එපමණක් නොව මෙලෙස පස්කන්ද කැපීමත් සමග මාර්ගයද ඒ හේතුවෙන් විශාල තර්ජනයකට ලක්ව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාවේ සභාපති රත්නායක මහතා එම ස්ථානයට ගෙන්වා ඔහුගෙන්ද විමසූ විට ඔහු මෙහි වරදක් සිදු වී ඇති බව ප්‍රකාශ කළා. මෙම ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් නිකුත් කරන ලද බලපත්‍රයක් තමයි තිබෙන්නේ. මම ඒ බලපත්‍රය පරීක්ෂා කළා. ඒ බලපත්‍රය ලබා දීලා තියෙන්නේ ඇත්තටම අපි හරහා නෙමෙයි භූවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා. ඔබතුමා මෙතන නිරීක්ෂණය කරන් පස්සේ දකින්නවද මෙතන මොකක් හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙන බව? ඔව් මෙහි වරදක් පේනවා. ඒක තමයි ප්‍රධාන මාර්ගයේ සිට මේ කපන ස්ථානයට තියෙන්නේ බොහොම පටු ඉඩම් ප්‍රමාණයක් භූමි ප්‍රමාණයක්. අනාගතයේ යම් දවසකද වර්ෂාව සහ කාලගුණක තත්ත්වයන් යටතේ යම්කිසි සෝදාපාලුවකට ලක් වුණොත් අනිවාර්යයෙන්ම මහපාරට මේ ඉඩම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වීම තුළ රියානතුරු සහ පාරේ අවදානම් තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් මම දකිනවා. මේ පිළිබඳව පරිසර වේදීන්ද පළ කළේ මෙවන් අදහසක්. අපිට මේ පරිසරය ගැන මේ ත්‍රිකුණාමලය ගැන කැක්කුමක් තියෙනවා. පාරට වැඩිය මේ පැත්ත අඩි 20ක් විතර ගැඹුරු වෙනකොට මේ පාරත් කොයි පැත්තකට හරි ගිලා බහීද මේ ගම් වතුර මොනවා හරි අධික ජලපහරක් ආව සමහරට මේ පාර මැදින් කඩාගෙන අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ ඒ ගෙවල් ටික යට වෙලා විනාශ වෙලා යයිද කියන සැකයක් තියෙනවා. මේ බොහොම උජාරුවට මාධ්‍ය වලින් හැමෝම කියනවා ගහක් හිටවන්න හිටවල මේ පරිසරයට හුස්ම ගන්න ඒක වටපිටාවක් උදා කරලා දෙන්නේ. මොකද්ද අපිට දැන් මේ වගේ තැනකට මේ තැනට ආවට පස්සේ අපිට තේරෙනවා හුස්ම ගන්න තියා තව ටික දවසක ත්‍රිකුණාමලයේ ආරක්ෂාවට තිබුණු කඳු විනාශ කිරීම තුලින් මේ අහිංසක ජන ජීවිතය තමයි විනාශ වෙන්නේ. ඉතින් කවුද මේවට වග කියන්න ඕන? බලපත්‍රයක් දෙද්දී මේ පරිසර වේදීන් මේව ගැන සමීක්ෂණයක් කරන්න ඕන. මෙම ඉඩම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන අතර බලපත්‍ර නීති රීතිද උල්ලංඝනය කරමින් විශාල වශයෙන් මෙම ජාවාරම සිදුවන බවත් බලපත්‍රයේ කොන්දේසිද උල්ලංඝනය කරමින් මෙම පස් කැපීම සිදුවනවා. මෙවන් පරිසර විනාශයක් සිදුවන තෙක් නිලධාරීන් මෙන්ම බලධාරීන්ද ඇස් කන් පියා සිටීම විමතියට කරුණක්. නිලධාරීන් සහ බලධාරීනි මේ ඔබේ අවධානයටයි. Third Eye. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. යුනියන් ඇෂුරන්ස් සමාගම සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් සමාගම හා එක්ව කඩුවෙල ප්‍රදේශයේ ගං අතුරින් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ කඩුවෙල පහළ බෝමිරිය සහ වැලිවිට යන ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගෙනයි. කඩුවෙල ප්‍රදේශයේ ගම් වතුරෙන් නවතන් වූ ජනතාව වෙනුවෙන් ආහාර බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ කොතලාවල සංකපිට්ටි විහාරස්ථානයේ අනුනායක පූජ්‍ය කණංගම නාරද හිමියන් ඇතුළු සෙසු භික්ෂුන් වහන්සේලා සහ දායක සභාවේ උපකාරද සහිතවයි. කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ මහාචාර්ය ඒකකය රැක ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අද පැවති සභා සැසිවාරයට චේත්‍යයකින් සහ හැට්ටයකින් සැරසී පැමිණ තිබෙනවා. පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ගිය කොළොන්නාව වැල්ලම්පිටිය අංගොඩ කොටිකාවත්ත ඇතුළු ප්‍රදේශවල පිහිටි ඇල මාර්ග පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ කොළොන්නාව පොදුජන පෙරමුණු ප්‍රධාන සංවිධායක හා කොළොන්නාව සංවර්ධන කමිටු උපසභාපති අජිත් සුබසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.